ආදරණීය දූ පුතේ අපි අද ගණන් පාඩමක් කරන්න යන්නේ. ඔයාලට මතකයි ගිය සතියේ අපි ඝන වස්තු හා ඒ ඝන වස්තුවේ ලක්ෂණ හඳුනාගත්තා. අද අපි කරන්න යන්නේ ඒ ඉතිරි කොටස. ඒ කියන්නේ හැඩතල හඳුනා ගැනීම. හරි මාතෘකාව තමයි මොකද්ද? හැඩතල හඳුනා ගැනීම කියන එක. හරි මම මුලින්ම ඔයාලට හැඩතල වර්ග හතරක් ප්‍රධාන වශයෙන් කියලා දෙන්නම්. ඒ හැඩතල වලට කියන නමත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. පළවෙනි එක තමයි මෙන්න මේ හැඩතලය අපිට පේනවා මේක මොකද්ද? සමචතුරස්‍රයක්. පළවෙනි හැඩතලය මොකද්ද? සමචතුරස්‍රයක්. මේ සමචතුරස්‍රයක් කියන පුතේ පැති හතරම දිගින් එක සමානයි. ඒකයි සම කියන්නේ. චතුරස්‍රයක් කියන්නේ චතු කියන්නේ හතර කියන එකනේ. චතුර කියන්නේ හතර කියන එකනේ. එහෙනම් පැති හතරම දිගින් එක සමාන නිසා අපි කියන මේක සමචතුරස්‍රයක් කියලා. හරි. අපි යනවා දෙවෙනි එකට. මෙන්න මේක ඍජු කෝණාශ්‍රය. ඍජු නෙවෙයි ඍජු කෝණාශ්‍රය කියලා අපි කියනවා. නේ? මේ ඍජු කෝණාශ්‍රයේ දිග පැත්ත දෙකක් සමානව තියෙනවා. ඊළඟට පරල දෙක දිගින් සමාන වෙනවා. එතකොට පැති හතරම දිගින් සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රය. ඊළඟට ගන්නවා පුතේ වෘත්තය. මොකද්ද? වෘත්තය. වෘත්තය කියන්නේ රවුමට. අපි රවුම කියලා කියන්නේ ගණන් වලදී අපි කියන්නේ මේකට වෘත්තය කියලා. ඊළඟට ත්‍රිකෝණය. මොකද්ද? ත්‍රිකෝණය. හරි. අපි එහෙනම් මේ හැඩතල මුලින්ම අපි ලියලා එහෙම ඇඳලා බලමු. මම පළවෙනි කතා කරා පුතේ සමචතුරස්‍රය කියන්නේ. නම අංක 1 ලියනවා සමචතුරස්‍රය. හරි. දැන් මම මේ හැඩතලය අනිත් යන්නේ මතක තියාගන්න රූප සටහන් අඳිනකොට පැන්සල විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රූලක් පාවිච්චි කරන්න ඕනේ. රූලක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ සමචතුරස්‍රය පුතේ පැති හතරම දිගින් එක සමාන වෙන්න ඕනේ. පැති හතරම දිගින් එක සමාන වෙන්න ඕනේ. මේක තමයි සමචතුරස්‍රය කියලා කියන්නේ. සමචතුරස්‍රය. හරි. අපි යන දෙවෙනි එකට ඍජු කෝණාශ්‍රය. මේ ඍජු කෝණාශ්‍රය කියන්නේ ගොඩක් අය වරද්දනවා. සිජු කෝණාශ්‍රය කියනවා. මෙන්න මෙහෙම කියනවා. මේක සයන්න වෙන්න බෑ. එතකොට සිජු වෙන්නේ. මෙව දැම්මොත් සිජු. මෙහෙම වෙන්න බෑ. එතකොට මේකේ ඍජු කියලා හරියට අපි අකුර ලියන්න මේ ගොඩක් අය වරද්දලා දුන්නා මම දැක්කා. එසා මේ අකුර හරියට සයන්න නෙවෙයි පුතේ මෙහෙම එන්නේ. ඍජු කෝණාශ්‍රය. හරි. එතකොට මේ ත්‍රිකෝණාශ්‍රයේ මෙන්න මෙහෙම තියෙන්නේ. රූල දිලි ගහනවා මේ බෝඩ් එකකින් නවල දෙමු කරන්නේ. එතකොට මේ රේඛා දෙක එක සමානයි. මේ රේඛා දෙකත් දිගින් එක සමානයි. හැබැයි පැති හතරම දිගින් එක සමාන නැහැ. හරි අපි යනවා ඊළඟට තුන්වෙනි එකට වෘත්තය. වෘත්තය කියලා හරියට ලියන්න ඕනේ. වෘත්තය. වෘත්තය කියන්නේ රවුමක්. උදේ මේ රවුම නම් ඔයාලා පා කට්ටක් පාවිච්චි කරලා අඳින්න පුළුවන්. එහෙ නැත්නම් කාසියක් පාවිච්චි කරලා දරක් කමක් නැහැ. මම නිකන් මේ විදිහට නිකන් මේ වෘත්තය මේ විදිහට රවුමක් විදිහට තිබිය යුතුයි. හරි. ඊළඟ හතරවෙනි එක අපි ගන්නවා පුතේ. හතරවෙනි ගන්න අපි ත්‍රිකෝණය. මොකද්ද ගන්නෙ? ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය කියන එකේ ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. මම එක කියලා දෙන්නම්. ප්‍රධාන වශයෙන් තව තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයක් කියන්නේ ත්‍රි කියලා මම කිව්වා 3යි කියලා. එතකොට පැති 3ක් තියෙන්න පුළුවන් මේකේ. මෙහෙම පැති 3ක් තියෙනවා. මේක තමයි ත්‍රිකෝණය කියලා අපි කියන්නේ. මේවා ඔයාලා දන්නවා. මට හඳුන්වා දෙන්න තිබෙන්නේ මෙන්න මේ අකුරු ටික විතරයි. හරි. එතකොට මේ හැඩතලවල විශේෂයෙන් වැදගත්කම තමයි මම කිව්ව ඝන වස්තුවල පුතේ ලක්ෂණ තුනක් තියෙනවා අපේ ප්‍රධාන වශයෙන්. ඒ ලක්ෂණ තුන තමයි දිග, පළල, උස. ඒකට අපි කිව්වා ත්‍රිමාණ ලක්ෂණ කියලා. හැඩතලවල තියෙන්නේ හැඩතල අනිවාර්යයෙන් තියෙන්නේ අහගන්න කියන එක දිගයි පළලයි විතරයි. දිගයි පළලයි විතරයි තියෙන්නේ. එහෙනම් හැඩතලවල තියෙන්නේ දිග හා පළල අපි ඒකට කියන පුතේ දිමාන ලක්ෂණ. දි
විමාන ලක්ෂණ. දී කියන්නේ දෙකයි කියන එකනේ. ද්විත්ව වෙන අදහස එන්නේ. ද්විත්ව කියන්නේ දෙකයි. දැන් ත්‍රිකෝණය කිව්වොත් 3යි. චතුර කිව්වොත් මම කිව්ව 4යි කියන අදහසනේ. ආන්නේ වගේ දිගමාන කියන්නේ දිග හා පළල පමණයි. දිග හා පළල. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මෙම හැඩතලයේ තිබෙන දිමාන ලක්ෂණ නම් කරන්න කිව්වොත් දිග පළල පමණයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ඝන වස්තුවේ තියෙන ත්‍රිමාන ලක්ෂණ හැඩතලවල තියෙන්නේ දිමාන ලක්ෂණ. හරි දැන් අපි හැඩතල හඳුනාගත්තා. ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ හැඩතලවල තිබෙන සම්මිතික අක්ෂ ප්‍රමාණය පිළිබඳව. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ එක් හැඩතලවල තියෙන සම්මිතික අක්ෂ ගණන කොහොමද කියලා. මේ සම්මිතික අක්ෂ ගණන හොයන්නේ කොහොමද කියලා මම කියන්න මෙන්න මෙහෙම. යම් කිසි රූපයක් හෝ හැඩතලයක් දුන්නොත් එහෙම ඒ හැඩතලය අපි සමාන කොටස් වලට වෙන් කරොත් ඒ සමානව ලැබෙන කොටස් ගණන කීයද කියලා අහන්න පුළුවන්. දැන් ඔයාලට මේක කිව්වට තේරෙන්නේ මම කරලා පෙන්නන්නම්. අපි කොහොමකෝ මේ සමජ දර්ශනයේ තියෙන්නේ. මේක සමජ දර්ශනයක්. මේක දෙකට මැදින් නැමුවොත් සමානව වෙන් වෙන කොටස් ගන්න තමයි බලන්න ඕන. දැන් බලන්න මෙන්න මේක මම මීඩියම් එකේ තියෙන එකයි. දැන් අපිට පුළුවන් මෙහෙම නමන්න දෙකට මේ මෙහෙම නැමුවොත් මේ දෙපැත්ත මේ නැමු රේඛා දෙකම එක සමානයි. මේ බලන්න. වෙනසක් වෙලා නැහැ. මේ විදිහට සමානලා කියනවා. එතකොට මේකේ එකක් වෙන එක. දැන් තව එකක් අපිට දිනන ඕන බලන්න මේ. මෙහෙම නමනවා. මේ ආකාරයට. එතකොට දෙකයි. ඊළඟට තව කොටසක් මේ දිනන බලන්න. මෙන්න මේක මේ. ඕයි. 3යි. තව නම් බලන්න අපි. එදී 4යි. එතකොට නම් මේ නැමුම් රේඛා තමයි මේ විදිහට කඩේලිමකින් යා කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සමජ දර්ශනය දෙකට මැදින් මෙහෙම නැමුවොත් එම නමන්න පුළුවන් වාර ගාන 4යි. ඒ කියන්නේ මේ රූපේ සමමිතික අක්ෂ නැත්නම් සමචතුරාශ්‍රයේ සම්මිතික අක්ෂ ගණන 4යි. ඒක වෙනස් වෙන්නෙම නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් බලන්න මෙහෙම නමුත් සමාන වේද? නෑ නෙමෙයි. මේ පැත්ත උසයි මේ පැත්ත. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ සමචතුරාශ්‍රයේ සම්මිතික අක්ෂ 4යි කියන. දැන් ඔයාලට අඳින්න කියනවා. තමයි හදලා පෙන්නන්න. මේ තියෙන්නේ සමචතුරාශ්‍රයේ මේ මැදින් මෙහෙම දිගක් තියාගත්තා කමක් නැත්නම් මේක යා කරන්න මේ රේඛාවට මේ විදිහට මේක මේ විදිහට මේක මේ විදිහට. එහෙනම් මේකේ සම්මිතිය අක්ෂ ගන්න කීයද? 4යි. අලක ලියා ගන්න දෙන එක ලියා ගන්න ඕනේ. එහෙනම් සමචතුරාශ්‍රයේට සම්මිතික අක්ෂ 4යි. අපි යන් ඊළඟට ත්‍රිකෝණාශ්‍රයට කීයක් තියෙද බලමු. දැන් ඔයාලට පැහැදිලි සම්මිතික අක්ෂ කොහොමද හොයන්නේ? යම් කිසි රූපයක් හෝ හැඩතලයක්. රූපයක් නම් හොයාගන්න ටිකක් අමාරුයි. හොඳට බලලා තීරණය කරන්න ඕනේ. හැබැයි හැඩතලෙන් නම් අපිට මේ වගේ අල්ලලා මගේ නමලා බලන්න පුළුවන්. දැන් මේ ඍජුකෝණාශ්‍රය තියෙන්නේ. මම මේ අතල තියෙන්නේ මේ විදිහට නමන්නේ. මෙන්න මේ විදිහට නමුවොත් එහෙම මෙවටම සමානයිනේ. වෙනසක් වෙලා නැහැ කොහෙවත්. එකයි. මේ පැත්තට නමුවොත් එහෙම මේක මේ විදිහට නමනවා. කාටද ඒ සමානයි. එතකොට 2යි. දැන් බලමු මේක අපිට වෙනත් විදිහක නමන්න පුළුවන්ද කියලා. දැන් මෙහෙම තියෙන එක මෙන්න මේ කොන් දෙක එක නමන්න පුළුවන්ද මේ විදිහට. ඒක හරියට වෙන්න ඕනේ. එතකොට නැමුණොත් සමානව ගන්න පුළුවන්. මේ බලන්න මෙහෙම නැමුණොත්. මෙන්න. මේක මෙහෙම මෙන්න මේ සමාන වෙන්නේ නැහැ දෙපැත්ත. නේ මේක දෙපැත්ත සමාන වෙන්නේ. අනිත් පැත්තට නමුත් ඒ වගේ මේ කොන් දෙක යා කරලා නැමුවොත් එහෙම වෙන්නේ නෑ මේ වගේ. එහෙනම් මේකෙන් ලැබෙන රේඛා මෙන්න මේ රේඛාවයි සහ මේ රේඛාවයි. එහෙනම් ත්‍රිකෝණාශ්‍රයට සම්මිතික අක්ෂ කීයක් තියෙන්නේ? 2යි. ත්‍රිකෝණාශ්‍රයට 2යි. අපි ගෑන්දොත් එහෙම මෙහෙමයි. එහෙනම්
මේ රේඛා දෙක පමණයි තියෙන්නේ. මෙහෙට ගන්න බෑ. එහෙනම් ඍජු කෝණාශ්‍රයට සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ පුතේ අපි යන වෘතයට. වෘතය කියන්නේ රවුමනේ. රවුම කියන වචනේ පාවිච්චි කරන්න එපා. තේරෙනවද? මට දෙන වෘතය. පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තනේ මේ. නේද? මොන්ඩිසෝරි යන කාලේ ඉඳලම ඉගෙන ගත්ත වෘතය කියලා. හරි. දැන් මේක බලන්නකෝ. තමයි නිකන් මම යන්දා කීපයක් මේක අපිට නමන්න පුළුවන් වාර ගන්න බලන්න මේ 1යි 2යි තා පුළුවන් මේ කොහෙන් නමුවත් මේක එනවා 3යි මේ මම මේ නමුන එක අත්තරලට නමන මේ 3යි මම මේ දෙකත් අත්තරලා නමුත් එහෙම 4යි මේකේ පුළුවන් තරම් අපිට සමානව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් මේක අපිට නිශ්චිතව කියන්න බෑ සම්මිතික අක්ෂ කීයක් තියෙනවද කියලා. එහෙනම් හැඩතල වලින් වැඩිම සම්මිතික අක්ෂ ප්‍රමාණයක් තියෙන්නේ වෘතයට පමණයි. ඒක නිශ්චිත නෑ. ඒ කියන්නේ කියන්න බෑ. ගොඩාක් සම්මිතික අක්ෂ තියෙනවා. එහෙනම් මෙම රූපේ සම්මිතික අක්ෂ අපිට මොකද කරන්නේ? කියවන එක. මේක නිකන් මම අඳින්නම් ඔයාලත් අද ගන්න ඕන අනිවාර්යෙන් මුල තියලා කඩේලි මම ඊයා කරගන්න මේ විදිහට. එහෙනම් නිශ්චිතව කිව නොහැක. ඒ කියන්නේ ගොඩක් තියෙනවා නේ. ඔව්. එහෙනම් නිශ්චිතව කිව නොහැක. නැත්නම් කියවනවා කියලා ඒක කවන්නේ. ඒ තරමට තියෙනවා. සම්මිතික අක්ෂ කිව නොහැක කීයක් තියෙනවද කියලා අපි කියන්න බෑ. නම් ගොඩක් තියෙනවා. හැබැයි ඔයාලට රූපයක් තියලා ගොත් එහෙම මෙම රූපානුව වැඩිම සම්මිතික අක්ෂ ප්‍රමාණයක් තියෙන මොකද්ද? වෘතේ. හරි අපි දැන් තුනක් හඳුනාගත්තා. අපි යන ත්‍රිකෝණය. මම කිව්වා ත්‍රිකෝණය කියන එකේ පුතේ මේක අඳින හැඩය අනුව මේකේ සම්මිතික අක්ෂ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම මේවට පෙන්නන්නම්. මෙන්න මේ ත්‍රිකෝණය. මම මේ නමලා තියෙන්නේ. මේ ත්‍රිකෝණයේ පැති තුනම එක සමාන නැහැ. ත්‍රිකෝණයක් තුනම සමාන එහෙම වෙන්නේ නැහැ. තුනම සමාන වෙන්නේ නැහැ. සමහර දෙකක් සමානයි, සමහර තුනක් සමානයි. ඒ නිසා මේක අපිට අඳින්න වෙන්නේ එකයි. මේ රූපයට අනුව. එහෙනම් පැති තුනම සමාන නැත්නම් අපිට එකක් විදිහට ගන්න පුළුවන්, දෙකක් සමාන වෙන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ? කොහොම හරි නවන්න පුළුවන් අපිට ත්‍රිකෝණයක් ආකාරයට ගත්තොත් එහෙම ත්‍රිකෝණයට අපිට පුළුවන් මේකේ එකක් විදිහට ගන්න. හැබැයි මේක අඳින හැඩය අනුව සම්මිතික අක්ෂ ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් ඊළඟ ත්‍රිකෝණය මේකේ පැති දෙකක් දිගින් සමානයි. නේ? මේකේ පැති දෙකක් දිගින් සමානයි. මේ පැත්ත මේ පැත්ත සමානයි. එතකොට අපිට නමන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ එකයි. එන්න අනිත් එක මේ මේ දෙකයි. මේ විදිහට සමාන දෙපැත්තම තියෙනවා. හැබැයි අපිට අනිත් පැත්තට මේක නැමුවොත් එහෙම ඉන්නේ නෑ. මෙන්න වෙනස් වෙනවා මේවා. මෙතන පොඩි වෙනසක් එනවා. මේක පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා එයාගේ වෙනස තමයි අපි කියන්නේ සම්මිතික නොවේ. එහෙනම් මේක අපිට ගන්න වෙන්නේ සම්මිතික අක්ෂ දෙකයි. ඒකට හේතුව තමයි මෙන්න මේ ත්‍රිකෝණය පැති දෙකක් දිගින් සමානයි නම් ඔන්න හොම දානවා අපි. පැති දෙකක් දිගින් සමානින් හින්දා අපි කියනවා මේක සමපාද ත්‍රිකෝණයක් කියලා. සමදීපාද ත්‍රිකෝණයක්. මම දෙකයි කියන සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණය කියලා කියන සමදීපාද කියලා ඉන්න මේ කරන පාදයක් කියන්නේ මුතේ රේඛාවට ත්‍රිකෝණයට සම්මිතික අක්ෂ තියෙන පුතේ කීයක්ද? දෙකක්. දෙකක් තියෙනවා. ඒ කියන්නේ පැති දෙකක් දිගින් එක සමාන වෙනවා. එක පැත්තක් අසමානයි. එතකොට මේකේ අපි ගෝ මේ දෙක සමානයි නම් අපිට මෙන්න මේ ආකාරයට මේක අඳින්න පුළුවන්. මේ විදිහට මේක මේ විදිහට අඳින්න පුළුවන්. මේ දෙකත් සමානයි. තේරෙනවද කියපෙන්නේ? හැබැයි මේකේ අපිට අඳින්න වෙන්නේ කීයද කිව්වේ? මම කිව්වා මේක අපිට පළවෙනි එකේ එකයි. දැන් බලන්න මේක අනිත් පැත්තට නෙමුත් එහෙම. මේක සමාන වෙන්නේ නැහැ නේ. මේ පැත්තට නෙමුත් ඒ දෙකේ නෙමෙයි. මේ හැඩතලේ වෙනස් වෙනවා නේ. ඒක නමුත් අපිට ගන්න මේක විදිහට එකයි. එහෙනම් පැති දෙකක් සමාන නම් අපි කියනවා
සමද්විපාද ත්‍රිකෝණයට සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. ඊළඟට අපි ගන්නවා පුතේ මොකද්ද? මේ ත්‍රිකෝණයම පැති තුනම දිගින් එක සමානයි. මම හොලින්නම් පැති තුනම දිගින් එක සමානයි. ඒකට නමක් කියනවා මොකද්ද? සමපාද ත්‍රිකෝණය කියලා. මොකක්ද අපි කියන්නේ? සමපාද ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ පැති තුනම දිගින් සමාන බව පෙන්වන්න පුතේ මෙන්න මේ වගේ ඉරි තුනක් ගන්නවා. ඕම ඔය. අර ඉස්සර දෙකක් ගෙවුවේ. ඒ සමදීපාදය කියන එක. මේක පුතේ අපි කියනවා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. හරිනේ? මෙන්න මේකේ සමමිතික අක්ෂ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මෙන්න මේ ආකාරයට මේ මෙහෙම නමන්න පුළුවන් මේ. සමානයි. ඊළඟට මේ රේඛාවේ මෙහෙම නමන්න පුළුවන් මේ. ඊළඟට මෙන්න මේ රේඛාව මෙහෙම නමන්න පුළුවන්. සමානයි. කොයි පැත්තට නමුවත් මේක සමානයි. නිසා මේකේ සමපාද ත්‍රිකෝණයේ සම්මිතික අක්ෂ 3ක් තියෙනවා. දැන් විභාගයේදී ඔයාලට පෙන්නුවොත් එහෙම ත්‍රිකෝණයක් දීලා වෙලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න ත්‍රිකෝණයේ තිබෙන සම්මිතික අක්ෂ නෙමෙයි කියලා. එතකොට ඔයාලට එකක් ගන්න ගැටලුවක්. එකක් ගන්නද ගැටලුවක්. එතකොට හරියට දෙන්න පුළුවන්. හැබැයි ඇහුවොත් එහෙම මේ පහත දැක්වෙන්නේ සමදීපාද ත්‍රිකෝණයකි. එහි තිබෙන සම්මිතික අක්ෂ ගණන කීයද? ඒවා අනින්න. නිසා සමදීපාද කිව්වොත් සම්මිතික අක්ෂ 2යි 2ක් අනින්න. ඊළඟට කියන්න පුළුවන් පහත දැක්වෙන්නේ සමචතුරස්‍රයේ සෑම රේඛාවක්ම දිගින් එක සමානයි. මෙහි තිබෙන සමමිතික අක්ෂ ගණන කීයද? ඒවා අනින්න. එහෙනම් දිගින් තුනම එක සමානයි කියන පුතේ මෙන්න මේකක් දෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. එහි සම්මිතික අක්ෂ 3ක් තියෙනවා. ඒ තුන ඔයාලා මේ විදිහට පහළට අනින්න. එතකොට හරි. එහෙනම් ත්‍රිකෝණයේ පුතේ දෙන උත්තරේ අනුවත ප්‍රශ්නය අනුව තමයි මේක අපිට වෙනස් වෙන්නේ. මේකේ සමපාද ත්‍රිකෝණයේ සම්මිතික අක්ෂ 3යි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණයක් දුන්නොත් එකක් අනින්න. පැති දෙකක් සමානයි කිව්වොත් එහෙම දෙකක් අනින්න. පැති තුනම දිගින් සමානයි කිව්වොත් තුනක් අනින්න. මේ අනිනකොට පුතේ මෙන්න මේ වගේ කඩිරි වලින් අනින්න. කෙලිම රුල දිරි ගහන්න යන්න එපා. හරි. දැන් අපි හඳුනාගත්තේ සම හැඩතල වල තිබෙන සම්මිතික අක්ෂ පිළිබඳව. ඔයාලා පුතේ හැඩතලයක් හරි රූපයක් හරි දුන්නොත් මේකේ තියෙන සම්මිතික අක්ෂ ගණන කීයද කියන්නේ කිව්වොත් එහෙම ඔයාලා තියෙන මොකද්ද? සංසන්දනය කරලා බලන්න මේක සමාන බෙදෙන වාර ගාන. කීයද කියලා බලන්න රූපයක් දුන්නත් හොයාගන්න පුළුවන්. ඒ වාර ගානම තීරණය කරන්න මේකේ එකක්ද දෙකක්ද තුනක්ද තියෙන්නේ කියලා. හැඩතල යන්න අපිට පහසු පුතේ අපිට අතින් අල්ලන්න පුළුවන්. අල්ලා නමන්න පුළුවන්. නමලා මේකේ රේඛා බලා ගන්න පුළුවන්. නමුත් රූපයක් දුන්නොත් පුතේ වැඩිපුරම අපිට මේක සිතින් ඒක හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? මේක බෙදුවොත් මේ විදිහට ඒ කියලා හොයාගන්න පුළුවන්. හරි මම මේ වගේ පාඩමක් දැන් ඊළඟ කොටසේ මම කියලා දෙනවා. හරි දැන් ඔයාලා මෙන්න මේ ටික එතකන් හරියටම රුල කියලා ඇඳගෙන ලියාගන්න ඕනේ. ආදරණීය දූපතේ දැන් අපි කතා කරන්න යන්නේ සම්මිතික රූප හා සම්මිතික නොවන රූප පිළිබඳව. රූප වෙන්න පුළුවන් හැඩතල වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට පුතේ බොහෝ දුරට හැඩතල තමයි විභාගයේට අනිවාර්යයෙන් වෙන්නේ. එසා අපි රූප හඳුනාගන්න. මේ රූප හඳුනාගෙන අපි හැඩතල වලට යන්න. මම ඉස්සරහම ගන්න සම්මිතික හැඩතලයක් රූපයක් විදිහට මෙන්න මේ රූපේ. දැන් බලන්න මේක සම්මිතික නැද්ද කියලා අපිට හොයන්න ක්‍රමයක් මම කිව්වා මොකද්ද? යම්කිසි රූපයක් අරගෙන හරියට දෙකට බැලින් නැමුවොත් එහෙම ඒ නැමුන් රූප දෙකම එක සමාන වෙන්න ඕන දෙපැත්තම. එතකොට තමයි අපි කියන්නේ මොකද්ද? සම්මිතිකයි කියන්නේ. දැන් මේ වලනේ මේ රූපේ මම මෙහෙම තියනවා මේක දෙකට හරියට නමනවා. ඒක නැමුවම මම ගාන දෙපැත්තෙම සමානයි. එසා මේක සම්මිතික රූපයක්. මේක සම්මිතික රූපය. හැබැයි මේ රූපේ මේ විදිහට නැමුවොත් අපි මේක සම්මිතික වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න යම් කිසි රූපයක් හෝ හැඩතලයක් සමමිතිකද එහෙම නැත්නම් සම්මිතික නොවේද යන්න හොයාගන්න අපි කරන්න තියෙන්නේ
මෙන්න මේ රූපය දෙකටම දින්න මල බලන්න. දැන් ගැටලුවක් වෙන්න පුළුවන් කෙනෙකුට මේ රූපයක් නෑ අපිට මේක අල්ලන්න පුළුවන් නේ. අපිට හැඩතලයක් දුන්නොත් කොහොමද කියලා හොයාගන්න පුළුවන් නේ. ඒ ගැටලුවක් වෙනවනේ. මතක තියාගන්න අපිට හැඩතලයක් දුන්නොත් අපි මේ හැඩතලයේ හරියට දෙපැත්තට වෙන් කරන්න පුළුවන් සමානව කියලා බලන්න. සමානව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒ කොටස් දෙක සමාන වෙන්න ඕනේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් මෙන්න මේ ශාක පත්‍රයක් වගේ එකක් මම මෙහෙම දිනවා. නේ. මෙහෙම දිනවා. ඊපස්සේ මම මේ ශාක පත්‍රය මෙන්න දින්න අපිට. නේ. මේ ශාක පත්‍රය අපිට දින්න පුළුවන්. නේ. එතකොට මේ රූපේ මෙන්න මෙතන වෙන් කරොත් මේ දෙපැත්තම එක සමානයි. පැහැදිලි මං කියන්නේ දෙකම එක සමානයි. තමත් අපිට වන්න රූපයක් අඳින්න පුළුවන්. මම සමනලෙක් වගේ අඳින්න මේ විදිහට. නේ. එතකොට මේ දෙක වෙන් කරොත් මේ දෙපැත්ත සමානයි. මේ දෙපැත්ත හරියට සමානයි. ආන් ඒවට කියනවා මොකද්ද අපි සම්මිතික රූප කියලා. හැබැයි මේ සම්මිතිකව පෙන්වන්න ඔයාලා මේ රූපේ අනිවාර්යයෙන්ම මේ විදිහට අනින්න. එතකොට වඩාත්ම හොඳයි. කඩේ ඉරි ඇඳ කමක් නැත. හරි. එහෙනම් ඔයාලට පුළුවන් සම්මිතික රූප හඳුනා ගන්න. අපි තව එකක් ගමු බලන්න. මේ රූපේ බලන්න මේ. මෙහෙම තියෙන්නේ. එහෙම නැත්නම් මේක දෙකම මැදින් මෙහෙම නෑ මොකද? එහෙනම් සමානයි. මේ රූපය සම්මිතිකයි. හරි. එහෙනම් සම්මිතික රූප හොයාගන්නේ කොහොමද? සම්මිතික හැඩතල හොයාගන්නේ කොහොමද කියලා අපි කිව්වා. දැන් ඔයාලා මම සම්මිතික රූප දෙකක් ඇඳා. තව ඔයාලා 10ක් වෙන්න සම්මිතික රූප 10ක් අදින්න ඕනේ. අමාරු නෑ. මම තව එකක් ඔයාලට අදලා පෙන්නන්න. මේ බලන්න සම්මිතික රූපය. මේක දෙකට මැදි මෙහෙම වෙන් කරොත් මේක දෙපැත්ත සමාන වෙනවා. නිසා මේ රේඛාව අපිට ගන්න පුළුවන් සම්මිතිකයි කියලා. එහෙනම් මේ තියෙන්නේ සම්මිතික රූප. ඒ වගේම ඉංග්‍රීසි අකුරු වල සම්මිතික අකුරුත් තියෙනවා. ඒවා කැපිටල් වලින් තමයි ලියන්නේ. අපි ගත්තොත් එහෙම කැපිටල් A. මේ බලන්නකො. කැපිටල් A මෙහෙම ඇන්දොත් මේක සම්මිතිකයි මේ. මේක දෙකට වෙන් කරොත් සම්මිතිකයි. ඊළඟට කැපිටල් C. මෙතනින් වෙන් කරොත් සම්මිතිකයි. ඊළඟට අපිට මොනවා? කැපිටල් D ගන්න. D අක්ෂරයත් සම්මිතිකයි මේ. ඊළඟට අපිට ගන්න පුළුවන් කැපිටල් M අකුර. M අකුරත් සම්මිතිකයි. කැපිටල් O සිම්පල් O ගන්නත් පුළුවන්. හරි. මෙන්න මුදේ සම්මිතික ඉංග්‍රීසි අක්ෂර කිහිපයකුත් දැන් ඔයාලා ඉගෙන ගත්තා. මේකත් ඇඳගත්තට කමක් නැහැ. පැහැදිලිව මම කියන්නේ මේකත් ඇඳගත්තට කමක් නැහැ. හැබැයි සම්මිතික රූප 10ක් අනිවාර්යෙන් අඳින්න ඕනේ. අපි යන් දෙවෙනි එකට. සම්මිතික නොවන රූප අඳිමු. මම ඉස්සල්ලා ඔයාලට හැඩතලයක් පෙන්නන්නම්. හැඩය රූපය. දැන් මේ රූපේ බලන්නකෝ. මේ තියෙන්නේ. මේ රූපේ අපිට සම්මිතික කරන්න නම් කොහෙන් හරි දෙකට නමන්න ඕනේ. සම්මිතික නෑ නෙමෙයි. මෙහෙම නුනොත් දෙන්නේ නෑ මේ. සම්මිතික නෑ. එහෙනම් මේ හැඩතලයේ සම්මිතික නොවන රූපයක්. තව එකක් ගමු බලන්න අපි මේ. මේකත් අපි දෙකට කොහෙන් හරි නම් බලන්න මේ රූපයක්. මේ සම්මිතික වෙන්නේ නෑනේ. මේ නමන දෙක දෙපැත්තේ එන දෙක සමාන වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නෑ. එහෙනම් අපි දැන් හැඩතල කිහිපයක් සම්මිතික නොවන හැඩතල කිහිපයක් දැන් අනිත් යන්නේ. ලැබුණු උදාහරණයක් විදිහට අදින්න පුළුවන්. මෙන්න මෙහෙම එකක්. මේක සම්මිතික වෙන්නේ නැහැ මෙවෙන් කරා. එහෙම නැත්නම් තව පුළුවන් අපිට වෙන්නේ මේ වගේ හැඩතලයක්. මේක මෙහෙට වෙන් කරන්නත් බෑ මෙහෙට වෙන් කරන්නත් බෑ. එහෙම නැත්නම් අපි රූපයක් ඇඳුවොත් එහෙම වෙනත් ආකාරයකට බලා ගන්නකො. අලගිරියක් වගේ. මේ. එහෙනම් අපිට පුළුවන් සම්මිතික නොවන රූප අනිත්. මේවා සම්මිතික නොවේ. ඔයාලුගේ රූප ටිකක් දීලා කියන්න පුළුවන් මේ රූප වලින් සම්මිතික රූප වෙන් කරන්න. සම්මිතික නොවන රූප වෙන් කරන්න කියලා කියන්න පුළුවන්. ආන් ඒ වගේ පේපර් එකකුත් මම ඔයාලට ලබා දෙන්නම්. හරි. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් මේ මාතෘකාවල සම්මිතික රූප 10ක් අනින්න ඉංග්‍රීසි අක්ෂර ලියා ගන්න.
සම්මිතික නොවන රූප 10කුත් අඳින්න ඕන. එහෙනම් අදට අපි හැඩතල පාඩම ගණිතේ පාඩම අවසන් කරනවා. ආදරණීය දූ පුතේ අපි දැන් කතා කරන්න යන්නේ සිංහල පාඩම. මුලින්ම ඔයාලා මේ පාඩමේ අභ්‍යාස ටික ලියලා ඇති මම ඔයාලට එවුවා. ඒ ලියලා තියෙනව වඩාත්ම හොඳයි. එහෙම ලියලා නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක අහලා මන් එවලා තියෙන ඒ අභ්‍යාස ටික මුලින් ලියා ගන්න. ලියාගෙන ඉවරලා නැවත වාරයක් වීඩියෝ එක බලන ගමන් උත්තර ලියා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි සිංහල පාඩම් පටන් ගනිමු. අද අපි කතා කරන්න යන්නේ පුතේ උක්ත පද හා අනුක්ත පද හඳුනා ගන්න යන්නේ. මේ උක්ත පද හා අනුක්ත පද පුතේ වැදගත් වෙන්නේ රචනා ලිවීමේදී විශේෂයෙන්ම අපි උක්ත පදයට අනුව තමයි රචනාවල වාක්‍ය ලියන්න ඕනේ. ඒ නිසා පුතේ උක්ත අනුක්ත පද හඳුනා ගන්න. හරි. මුලින්ම අපි කතා කරන්න යන්නේ ඔයාලගේ පොතේ ඇතේ දැන් ලියලා පුරුෂලිංග ඒකවචන උක්ත අනුක්ත පද. පුරුෂලිංග ඒකවචන උක්ත අනුක්ත පද. පුරුෂලිංග නාම පද දන්නවා ඔයාලා. ඒකවචන පදක් දන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි මෙන්න දින පුතේ ගොවියෙකු මේක යෙකු කියලා තියෙන්නේ අනුක්ත පදේ. මුලින්ම අපි කතා කරන්නේ අනුක්ත පදේ. පස්සේ අපි කතා කරන්නේ උක්ත පදේ. මාතෘකාව දාලා තින්නේ උක්ත පද හා අනුක්ත පද කියලා. නමුත් මම මෙතනින් ලිව්වේ මේ දෙක ඔයාලට විශේෂයෙන් පැහැදිලිව හඳුනා ගන්න ඕන නිසා. හරි. එහෙනම් ගොවියෙකු උක්ත පදේ ගොවියෙක් වුණා. නේ. මේක යෙකු කියලා එන්නේ අනුක්ත පදේ උක්ත පදේ ගොවියෙක්. ඊළඟ අනුක්ත පදේ ගුරුවරයෙකු උක්ත පදේ ගුරුවරයෙක්. අතන යෙක් වෙනවා. මෙතන යෙකු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ කතා කරන්නේ පුරුෂලිංග නාම පද. ඒක වචන නාම පද. හරි. තව එකක් බලන්න. කම්කරුවෙකු. එතකොට මෙතන උක්ත පදේ කම්කරුවෙක්. නේ කම්කරුවෙක් වෙනවා. අමාරු නෑ මේක පහසෙලි මතක තියාගන්න. ඔබලට තව එකක් මම කියනවා. මිතුරෙකු. රෙකු කියනකොට දන්නවා ලියන්න මේ. මේ ගුරුවරයෙකු කම්කරුවෙකු. එතකොට මිතුරෙකු. මේ වර පොතේ කියනවනේ. එහෙනම් ඒක උක්ත පදයේ මිතුරෙක්. මොකද්ද? මිතුරෙක්. මේවා වලට පුළුවන් කරන්න. හරි ඊළඟ අපි ගමු බල්ලෙකු. අනුක්ත පදයේ බල්ලෙකු, උක්ත පදයේ බල්ලෙක්. ඊළඟට ගන්නවා අනුක්ත පදයේ ගවයෙකු, උක්ත පදයේ ගවයෙක්. හරි ගමන අනුක්ත පදයේ මිනිසෙකු, උක්ත පදයේ මිනිසෙක්. මම දැන් ඔයාලට ඔක දීලා තියෙන පොතේ ඔයාලා මේක අහගෙන ඉඳලා උත්තර ලියන්න. අහගෙන ඉඳලා වීඩියෝ එක ඔෆ් කරලා උත්තර ලියන්න. ඒකට තමයි වඩාත්ම මතක හිටින්නේ. එහෙම නැතුව මේ වීඩියෝ එක යන ගමන් ඔයාලා උත්තර ලියන්න ගියොත් ඔයාලට අහන්නත් බැරි වෙනවා, ලියන්නත් බැරි වෙනවා. ඒක හොඳට අහගන්න. හරි. ආයෙත් ආයෙත් ගම් බලන්න අපි පුතේ. කොල්ලෙකු. කොල්ලෙක්. උක්ත පදයේ කොල්ලෙක්. වෛද්‍යවරයෙකු. උක්ත පදයේ වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක්. අනුක්ත පදයේ වඩුවෙකු, වඩුවෙක්. වඩුවෙක්. ඊළඟට යහළුවෙකු. අනුක්ත පදයේ උක්ත පදයේ යහළුවෙක්, යහළුවෙක්. ඊළඟට අනුක්ත පදයේ දීවරයෙකු. උක්ත පදේ කියන්නේ හරි. දීවරයෙක්. තව එකක් බලන්න අපි හා. ක්‍රීඩකයෙකු. උක්ත පදයේ හරි කියන්න ඕන. ක්‍රීඩකයෙක්. මේ නළුවෙකු. නළුවෙක්. මේ නළුවා කියනකොට මුරුදිතලු යන්නේ ගොඩක් අය වරද්දනවා ලියනවලු පුතේ. මේ මුරුදිතලු යන්න ගොඩක් අය වරද්දනවා. හොඳට බලන්න ලියන හැටි මෙතනින් පටන් ගන්න, මෙහෙම ගන්න, මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ගන්න ඕන. මේක වරද්දන්න එපා. සමහරව මේක මෙහෙම ලියනවා. මෙහෙම මුරුදිතලු යන්නක් නැහැ. මේ මුරුදිතලු යන්නේ. මුරුදිත ලු යන්න මේ විදිහට ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි. ඊළඟට ගායකයෙකු. අනුක්ත පදේ. එන උක්ත පදේ ගායකයෙක්, ගායකයෙක්. තව එකක් ගමලනේ. පියෙකු. අනුක්ත පදේ පියෙකු, උක්ත පදේ පියෙක්. පියෙක්. හොඳට අහගන්න ඉස්සෙල්ලා ඊළඟට ඔයාලා උත්තර හිමින් සීරෝ ලියන්න ඕන පැහැදිලිව කලබල නැතුව. නැත්නම් ඔයාලා මෙතන දැන් ලියන්න ගියොත් පුතේ ඔයාලා ලියන්නත් බැරි වෙනවා, අහගන්නත් බැරි වෙනවා. හරි. නැවත වාරයක් තව එකක්. ලිපිකරුවෙකු කියන්නේ ලිපිකරු වෙක්. අන්න හරි. ලිපිකරු වෙක්. තව එකක්. මුවෙකු.
උක්ත පදයේ මුවෙක්. උක්ත පදයේ මුවෙක්. හරි. දැන් අපි මුලින්ම කතා කරේ අනුක්ත පදය හා උක්ත පදය. මම දැන් උක්ත පදයට එක්ක ඒක අනුක්ත පදයට හරනවා. ඔබ බලන්න. අලියෙක් උක්ත පදයේ අලියෙක්. දැන් අනුක්ත පදයේ අලියෙකු. උක්ත පදයේ දීවරයෙක් අනුක්ත පදයේ දීවරයෙකු. දීවරයෙකු. තව එකක්. අපි ගන්නවා මෙන්න මෙහෙම එකක්. උක්ත පදයේ සහෝදරයෙක් අනුක්ත පදයේ සහෝදරයෙකු. සහෝදරයෙකු. උක්ත පදයේ සිංහයෙක් කියන්නේ අනුක්ත පදයේ සිංහයෙකු. සිංහයෙකු. හරි. තව එකක් ගමු බලන්න අපි. උක්ත පදයේ ක්‍රීඩකයෙක් අනුක්ත පදයේ ක්‍රීඩකයෙකු. ක්‍රීඩකයෙකු. නේ එහෙනම් අපි කතා කරේ මුතේ පුරුෂලිංග ඒක වචන අනුක්ත පද හා උක්ත පද හඳුනා ගන්නා විදිය. නැවත වාරයක් මේකට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා ඔයාලා මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕන. මම දින අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕන. ඊට අමතරව ඔයාලට පුළුවන් නම් පුතේ තනියෙන් ලියන්න. තව 5ක් හරි 6ක් හරි කමන්නේ. ඒ ටිකත් ඒ වගුවෙම ලියන්න ඕන. මතක තියාගන්න වගුව ගහලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා පැන්සලෙන් උත්තර ලියලා තියෙන්න ඕනේ. දැන් සමහරුන්ට මේ උත්තර ලියන්න මේ ප්‍රශ්න ලියා ගන්න අමාරුයි. මම දැක්කා. සිංහල ගණිතයේ පරිසරයේ ලියන්න ගොඩාක් වෙලාගෙන තිබුණා. ඒතර උත්තර පැහැදිලි නැති වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම දෙයක් කරන්න පුතේ. දැන් දෙමව්පියොත් මේක බලනවානේ. දෙමව්පියන්ට පුළුවන් පරිසරයේ සිංහල ගණිතයට අදාළ එවන ප්‍රශ්න ටික විතරක් ළමයිට ලියලා දෙන්න බෑනේ. ලියලා ඉවරලා උත්තර ලියන්න ළමයිට පැන්සලෙන් අවස්ථාව ලියන්න අවස්ථාව දෙන්න. හරි. අපි එහෙනම් අද දැන් කතා කරේ පුරුෂලිංග ඒක වචන උක්ත අනුක්ත පද. හරි. මේ වගේ තව පාඩමක් දැන් අපි මේ සිංහල පාඩමෙන්ම බලමු. අපි සිංහල වල පුතේ අනිත් උක්ත අනුක්ත පද හඳුනා ගන්න යන්නේ. අනිත් කියලා කිව්ව පුතේ මෙන්න මේකයි මාතෘකාව හොඳ අහගන්න කියන එක ඉස්සෙල්ලා මම ගෝ කලින් කිව්වා හොඳින් අහගන්න කියලා. ඒ වගේම මම ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න. කියන්නේ කිව්වොත් ඔයාලා කියන්නේ. කමක් නැහැ. හරි පුතේ. මාතෘකාව තමයි ස්ත්‍රීලිංග ඒක වචන උක්ත අනුක්ත පද හඳුනා ගැනීම. ස්ත්‍රීලිංග නාම පද දන්නවා. ඒක වචන පදත් දන්නවා. දැන් කියන්නේ ගොඩාක් කියයි. අම්මා, අක්කා, මේ ලොකු අම්මා ඔයාලා ඒවන පටන් ගන්න ඉස්සෙල්ලා. නේ. ඊළඟට ගෙවිලිය, ලිපිකාරිය, හෙදිය, වෛද්‍යවරිය, ක්‍රීඩිකාව මෙන්න මේවා තමයි පුතේ සතනාම ගත්තොත් මුවදෙන, සිංහදේනුව, හාදෙන, කිරිල්ලිය මෙන්න මේවා තමයි පුතේ ස්ත්‍රීලිංග ඒක වචන උක්ත අනුක්ත පද වලට ගැලපෙන නාම පද ටික. දැන් ඔයාලා නාම පද දන්නවා. හරි. දැන් මේ නාම පද වලින් අපි හදමු බලන්න අනුක්ත පද හා උක්ත පද. හැබැයි මේ දෙක පටලවා ගන්න එපා. කොයි දෙකද? පුරුෂලිංග ඒක වචන උක්ත අනුක්ත පදයි, ස්ත්‍රීලිංග ඒක වචන උක්ත අනුක්ත පදයි පටලවා ගන්න යන්න එපා. පුරුෂලිංග ඒක වචන අනුක්ත පදයේදී අපි කතා කරේ පුතේ ගොවියෙකු. උක්ත පදේ ගොවියෙක් කියලා. නමුත් ස්ත්‍රීලිංග පද වලට නම් පුතේ මෙන්න මෙහෙම වෙනසක් වෙනවා. මවක වෙනවා. එතකොට ක විතරයි. අරක යෙකු කියලා ආවා. හැබැයි මෙතෙන් වෙනකොට මවක් වෙනවා. අතර ගැටලුවක් මුන්නේ. ඒ නිසා මේ දෙක හොඳට ඔයාලා පටලවා නම් ගන්න එපා. හොඳට බලන්න වීඩියෝ එක දිහා. දැන් අම් එක කියලා කියන්න බෑ මේකට. මේකේ උක්ත අනුක්ත පද වල අම් එක කියලා කියන්න බෑ. මේ නිසා අපි කිව්වේ අර පියෙකු පියෙක් කියන අදහසින් තමයි මෙතන ගන්න. එහෙනම් මෙතන පුතේ ගන්නවා අනුක්ත පදයේ මවක මවක්. මවක උක්ත පදයේ මවක්. ඊළඟට අනුක්ත පදයේ යෙහෙලියක උක්ත පදයේ යෙහෙලියා ලේසි. ඊළඟට පුතේ අනුක්ත පදයේ මුවදෙනක උක්ත පදයේ මුවදෙනා. මුවදෙනා ලේසි. අමාරු නෑ. හැබැයි නංගියක කියලා කියන්න බෑ. අම්මක කියලා කියන්න බෑ. ඒකට සමාන පද අපි යොදා ගන්න ඕනේ. නැගෙනියක අන්න අනුක්ත පදේ මොකද්ද? නැගිනේක උක්ත පදේ කියන්නේ නැගණියා. නැගණියා. හරි. තව කීයක දැන් ඔයාලට පුළුවන් මේ කියන්න මේකත් දැක්කා. ඔයාලගේ අභ්‍යාසෙත් තියෙනවා. ලියන්න නැතුව ඉස්සල්ලා කියන්න
කියලා ඉවරලා පුතේ ඊළඟට ලියා ගන්න ඕනේ. හරි නේද? හරි. තව එකක් ගමු බලන්න අපි එහෙනම්. අනුත්ත පදේ ගායිකාවක උක්ත පදේ මොකද්ද? ගායිකාවක්. ගායිකාවක්. ඊළඟට අනුත්ත පදේ නිලියක උක්ත පදේ නිලියක්. නිලියක්. ඊළඟට අනුත්ත පදේ ලිපිකාරියක උක්ත පදේ ලිපිකාරියක්. ලිපිකාරියක්. හැබැයි අකුරු නිවැරදි ලියන්න ඕනේ. සමහරව අකුරු පැහැදිලිව නිවැරදි පිරිසුදු නැහැ. උඩින් පල්ලෙන් ඕනට එපා ලියලා තියෙන්නේ. එහෙම කරන්න එපා. මේකට ගොඩාක් වෙලා යන්නේ හරියට කරන්න ඕනේ. හරි ඊළඟට පුතේ අනුත්ත පදයේ මිතුරියක උක්ත පදයේ මිතුරියක්. මිතුරියක්. ඊළඟට මං ගියා පුතේ සමහර වචන ගන්න බෑ කියලා. ආච්චියක. එහෙම ගන්න බෑනේ. සමහර වචන දාමු. මිත්තණියක. අනුත්ත පදයේ මිත්තණියක උක්ත පදයේ මිත්තණියක්. මිත්තණියක්. හරි. ඊළඟට තව එකක්. අනුත්ත පදයේ සිංහ දේනුවක. මේ දේනුවක කියන්නේ මහා ප්‍රාණ දායන්නේ. උක්ත පදේ කියන්නේ සිංහ දේනුවක්. මොකද සිංහ දේනුවක්. හරි. දැන් මම උක්ත පදේ අනුත්ත පදේ කියනවා. ඔයාලා උක්ත පදේ කියන්න මාත්තන්න. හරි. ක්‍රීඩිකාවක. ක්‍රීඩිකාවක්. වෛද්‍යවරියක. කිමු උත්තරේ? වෛද්‍යවරියක්. කිරිල්ලියක. උක්ත පදේ කිරිල්ලියක්. කිරිල්ලියක්. හරි. තව එකක්. අනුත්ත පදේ දියණියක. දියණියක්. දියණියක්. නැන්දෙනියක. නැන්දෙනියක්. නැන්දෙනියක්. හරි. දැන් මම අනුත්ත පදේ කියනවා. උක්ත පදේ කියනවා. ඔයාලා අනුත්ත පදේ කියන්න ඕනේ. පැහැදිලිද? හරි. මෙන්න කියන පුතේ මැසින්නියක්. අනුත්ත පදේ මැසින්නියක. කවුද මැසින්නියක් කියන්නේ? මැසින් එකක්ද? නෑ. මැසින්නියක් කියන්නේ පුතේ මාළු වාගේ ගැහණු සතක්. මේ මාළු වාගේ ගැහණු සතක්. මාළුවා මැසින්නේ. හරි. මැසින්නියක් එනම් අනුත්ත පදේ මැසින්නියක. හරි. තව එකක්. ගෙවිලියක්. උක්ත පදේ ගෙවිලියක්. අනුත්ත පදේ ගෙවිලියක. ගෙවිලියක. හරි. අනුත්ත පදේ උක්ත පදේ හෙදියක් කියන්නේ අනුත්ත පදේ. හෙදියක. කියමු තව එකක්. උක්ත පදේ සහෝදරියක. අනුත්ත පදේ සහෝදරියක. සහෝදරියක්. උක්ත පදේ අනුත්ත පදේ සහෝදරියක. සහෝදරියක. හරි. උක්ත පදේ මිතුරියක්. අනුත්ත පදේ මිතුරියක. මිතුරියක. ඊළඟට උක්ත පදේ යෙහෙලියක්. අනුත්ත පදේ යෙහෙලියක. අන්න හරි. එම කියන්න ඔයාලා කියන්න. එතකොට හරි. එතකොට කියන තරමටම උත්තරේ එන්න පුළුවන්. තව එකක්. දන්න එකක්. මොකද්ද? කෙල්ලක්. කෙල්ලක්. අනුත්ත පදේ කෙල්ලක. කෙල්ලක. හරි. තව එකක් ගමු බලන්න අපි එහෙනම්. ඔන්න වැදගත් එකක්. මොකද්ද? ගුරුතුමියක්. උක්ත පදේ ගුරුතුමියක්. අනුත්ත පදේ ගුරුතුමියක. පඬලවා ගන්න යන්න එපා. අනුත්ත පදේ ඉන්නේ ස්ත්‍රීලිංග පද වලට යක කියලා. උක්ත පදය අල් කයන්නෙන් අවසන් වෙනවා. අල් කයන්නෙන් අවසන් වෙනවා. එහෙනම් ඔයාලා මෙන්න මේ ටික බලලා වෙලා උත්තර ටික පොතේ ලියන්න ඕනේ. පොත් ටික හරියට මම බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පැහැදිලිව නිවැරදිව උත්තර ටික ලියන්න ඕනේ. ආදරණීය දූපුතේ දැන් අපි පරිසරයේ පාඩමට සූදානම් වෙන්නේ. දැන් ඔයාලා මේ අභ්‍යාසයේ අවශ්‍ය ප්‍රශ්න ටික ලියලා ඇති. හරි. මම කියන දේ අහගන්න හොඳට. ඉන්නතුරු මම ඔයාලට ලියන්න දෙනවා. ඊට පස්සේ ඔයාලා නිවැරදි ලියා ගන්න ඕනේ. ඒ වගේම ඔයාලට ලියා ගන්න බැරි වුණොත් නැවත වාරයක් වීඩියෝ එක බලලා උත්තර ලියා ගන්න ඕනේ. හරි. අපි අද කතා කරන්න යන්නේ අපේ ආහාර පාඩමේ මාතෘකාව තමයි ආහාර කල්තබා ගන්නා නවීන ක්‍රම. නවීන ක්‍රම කියන්නේ පුතේ වර්තමානයේදී පාවිච්චි කරන ආහාර කල්තබා ගන්නා ක්‍රම.
අපි ගිය සතියේ කතා කරා අතීතයේදී ආහාර කල් තබාගත් ක්‍රම. හරි ඒක දැන් අපි තියලා අපි කතා කරමු වර්තමානයේ කොහොමද දැන් අද කාලේ කොහොමද ආහාර කල් තබා ගැනීමට යොදන දේවල්. එකක් තමයි පැකට් කිරීම. මොකද්ද? පැකට් කිරීම. මොනවද පැකට් කරන්නේ? බිම්මල්, බිස්කට්, බනිස්, පපඩම් නේ ඊළඟ නූඩ්ල්ස්, කිරිපිටි වගේ දේවල් පැකට් කරනවා. හරිනේ? හරි. ඕනේ ලියා ගන්න දැන් සූදානම් පිටින් ඉන්නවාලා ලියා ගන්න පැකට් කිරීම කියන තැනින් හරහට වල ලියා ගන්න නැත්නම් පහළට හරි ගමන්නේ කොමා දාලා ලියා ගන්න මං කියන දේ අහලා ලියා ගන්න හොඳට බිම්මල් පුතේ වලට මේක ලියා ගන්න බැරුණ නැවත වාරයක් වීඩියෝ එකට ගිහිල්ලා නැවත ලියා ගන්න ඕනේ බිම්මල් බිස්කට් බිම්මල් බිස්කට් බනිස් බිම්මල් බිස්කට් බනිස් කොමාද ලියා ගන්න නැත්නම් දෙපැත්තේ පහන් ලියා ගත්තා කමක් නැහැ. ඔයාලා කොහොම ලියා දීලා තියෙන විදිහට අනුව ඊට තියෙන ප්‍රමාණය ලියා ගන්න ඕනේ. ඊළඟ පපඩම් පැකට් කරනවනේ නේ බිම්මල් පැකට් නේ තියෙන්නේ. ඊළඟට නූඩ්ල්ස් මේ තියෙන හරිය ලියා ගන්න මේ වචනේ නූඩ්ල්ස් කියලා හරිය ලියා ගන්න. ඒවත් පැකට් තියෙන්නේ. පැකට් තියෙනවා. කිරිපිටි බිස්කට් මේ වගේ දේවල් අනිවාර්යෙන් පැකට් කරනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම සීනි අර දැකලා දිනවල පැකට් කරනවා. සීනි පැකට් වෙනම තියෙනවා. හරි. ඊළඟ මාතෘකාව අපිට ටින් කිරීම. ටින් වල අසුරලා කල් තබා ගන්න පුළුවන්. ඒ සඳහා උදේ අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම සැමන් ටින් කරනවා. ඊළඟ ගන්න පුළුවන් පුතේ කිරිපිටි සහ බිස්කට්. මේවා ටින් කිරීම වගේ තමයි අපි කල් තබා ගන්නෙ. වෙනදකොට මේවා දකින්න පුළුවන් ඔයාලට කඩේට ගියපුවම බලන්න කොහොමද නැත්නම් ඔයාලා යම්මල තාත්තලා ගෙන ආහාර වර්ග කඩෙන් ගෙනාව බලන්න ඒවා අසුරලා තියෙන අසුර මොනවද කියලා. සමහර ඒවා ටින් කරලා දෙනවා, සමහර ඒවා පැකට් කරලා දිනවා. හරි. ලියා ගන්න එනම් සැමන් කොමාවක් බිස්කට් කිරිපිටි. සැමන් කොමාවක් බිස්කට් කොමාවක් කිරිපිටි. හරි. අපි ඊළඟට පුතේ බෝතල් කිරීම. දැන් සමහර ආහාර වර්ග බෝතල් වල තමයි වැඩිපුරම තියෙන්නේ. නේද? ආහාර කල් තබා ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට. විශේෂයෙන් මොනවද? කෝඩියල් වගේ දේවල්. ඊළඟට සෝස් බෝතල් වල දාලා දෙනවනේ. බීම වර්ග, පොල් තෙල්, කිරි මේ දැන් අලුත් වගේ තමයි බෝතල් වල තියෙන කිරිනේ කාල් කිරි තියෙනවා. මේ දැන් බෝතලේ කල්ල වෙල්ලා ටක් ගාලා අපිට ඒ වෙලෙම පානය කරන්න පුළුවන්. හරියා ගන්න එනම් කෝඩියල් සෝස් පොල් තෙල් කියන්නේ පුතේ ආහාර වර්ගයක් නේද? පොල් තෙල් ඊළඟ පුතේ ලියා ගන්න දියර කිරි. නිකම්ම කිරි කියලා ඉවත් හරියන්නේ නැහැ. දියර කිරි කෝඩියල් සෝස් පොල් තෙල් දියර කිරි. ඊළඟට බීම වර්ග මේ විවිධ වර්ග බීම බෝතල් තියෙනවනේ බීම වර්ග. හරි. හතරවෙනි මාතෘකාවලිය අපි කතා කරන්නේ ශීතකරණයේ දැමීම. ශීතකරණයේ දාලා ආහාර කල් තබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ශීතකරණයේ දැමීම හා අනිත් එකම අධිශීතකරණයේ දැමීම. අපේ ගෙදර ශීතකරණයක් තියෙන ෆ්‍රිජ් එක තියෙනවනේ. ෆ්‍රිජ් එකේ උඩ කොටස බලන්නකො. ඒ උඩ කොටසේ අධිශීතකරණයක්. ඒකේ යට පහළ කොටසේ වැඩිපුර බොඩ ගොඩාක් දාන්න පුළුවන්. ඒකේ සාමාන්‍ය විදිහට තියෙන්නේ. අධිශීතකරණය කරන්නේ මේ ආහාරවල අයිස් මිදෙනවා. දැන් මස් ඒවා දැම්මොත් මස් වල අයිස් මිදෙනවනේ. මාළු වල අයිස් මිදෙනවා. දැන් අයිස්ක්‍රීම් අපි දාන්නේ. මේ කැට ගහලා තියෙන්නේ කියලා වෙල්ලා. නේද? එතකොට ඒ වගේ දේවල් දාන්න අධිශීතකරණය පාවිච්චි කරනවා. ශීතකරණය තමයි දේවල් ලියුවොත් එහෙම මෙන්න මෙහෙමයි පුතේ. මස් මාළු
බිත්තර, මස්, මාළු, බිත්තර. ඊළඟට යෝගට්. යෝගට් අනිවාර්යෙන් දානවනේ. එළවලු සහ පළතුරු. එළවලු සහ පළතුරු වගේ දේවල් ශීතකරණයේ දාලා ගන්නවා ගන්නවා. එහෙනම් ශීතකරණයේ දමන ආහාර වර්ග කිව්වොත් පුතේ අපි ලියන්න ඕන මස්, මාළු, කිරි, බිත්තර, එළවලු, පළතුරු මේ වගේ දේවල් ශීතකරණයේ දාලා කල් තබා ගන්නවා. ඒ අතර පුතේ යෝගට් එහෙමත් ගන්න පුළුවන්. යෝගට් එහෙමත් අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟට කතා කරන පුතේ අධිශීතකරණයේ දැමීම. දැන් ඊළඟ මාතෘකාවට ගන්නවා ලියලා තියෙන පොතේ අධිශීතකරණයේ දමන දේවල්. හරි. අධිශීතකරණය මොනවද දාන්නේ? මාළු, මස් සහ අයිස්ක්‍රීම්. මාළු, මස් සහ අයිස්ක්‍රීම්. ලියා ගන්න මාළු, මාළු, මස්, මස්, මාළු, මස්, මාළු, මස්. ඊළඟට අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් කියලා ලියා ගන්න සමහර අයිස්ක්‍රීම් වෙන්නත් පුළුවන්, සමහරට අයිස් පැකට් වෙන්නත් පුළුවන්. ඒ දෙකම අපි ශීතකරණයේ උඩ කොටසේ දානවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපි කතා කරන්නේ පුතේ අධිශීතකරණයේ දමන දේවල්. අධිශීතකරණයේ දමන කල් තබා ගන්නා දේවල්. දැන් අපි කතා කරේ පළවෙනි මාතෘකාව වර්තමානයේදී ආහාර වර්ග කල් තබා ගන්නා ක්‍රම. හරි. අපි යන දෙවෙනි මාතෘකාවට පිසින ලද ආහාර වර්ග මොනවද? මොනවද පුතේ පිසු ආහාර කියන්නේ? පිසු කියන්නේ ආහාර උයලා ඉවරයි ඒවා. හදලා ඉවරයි. නේ. උදාහරණයක් බත් පිසු ආහාරයක්. පාන්, රොටි, වඩේ, රෝල්ස්, පැටිස් මේ වගේ දේවල් අපි කියනවාද පිසු ආහාර වර්ගයේ විදිහට ගන්න පුළුවන්. නේද? ඒක පිට්ටු ඉන්දියාප්ප වෙන්නත් පුළුවන්. නේද? හරි. ලියා ගන්න බත් හරහට ලියා ගන්න පුතේ බත් පාන් බත් පාන් පිට්ටු ඉන්දියාප්ප පිට්ටු ඉන්දියාප්ප වඩේ බත් පාන් පිට්ටු ඉන්දියාප්ප වඩේ රොටි පුතේ ඔයාලා මේ වීඩියෝ එක නැවත නැවත බලලා උත්තර ටික ලියා ගන්න. මොකද මේ අනිවාර්යයෙන්ම මේක වීඩියෝ එක බලලා මම කියනකොට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ගොඩාක් කාලය ගන්න යන්න එපා. හරි. බත් වඩේ පිට්ටු රෝල්ස් කාරිය ලියන්න ඕන පුතේ. රෝල්ස් පැටිස් ගොඩාක් ඔන්න කට්ලට් එහෙම ඒවා තියෙන අපිට ගන්න පුළුවන් නේද? හරි. මෙන්න පිසු ආහාර වර්ග. අපි යන තුන්වෙනි මාතෘකාවට පුතේ අර්ධ ලෙස සකස් කරන ලද ආහාර වර්ග. අර්ධය කියන්නේ පුතේ භාගයක් කියන එකනේ. එතකොට ගෙදර ගෙනල්ලා අපිට ඉක්මනටම ඒක එක්ක බැදලා හරි එක්ක තම්බලා හරි කණ්ඩ විතරයි තියෙන්නේ. මේ සෝදන්න නම් මම මොකුත් නැහැ. දැන් අපි හාල් ගෙනවොත් හාල් හොදන්න ඕන නේද? එළවලු ගෙනවොත් එළවලු පිරිසිදු කරලා සෝදලා කපලානේ කන්නේ. නමුත් අපිට එහෙම නැහැ මේ අර්ධ ලෙස සකස් කරන ආහාර වර්ග කියන්නේ පුතේ මොනවා හරි දෙයකින් ඒක ක්‍රමයක් කරලා එක දෙයක් ගන්න තියෙන්නේ ඒකෙන් පස්සේ කන්න තියෙන්නේ. එක්ක බැදලා හරි එක්ක තම්බලා හරි අපිට කන්න තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ පවඩම්. පවඩම් ගෙනනට පස්සේ මොකද කරන්නේ අපි? මේ බැදලා ගන්න තියෙන්නේ. ඒක අර්ධ ලෙස. එහෙනම් පවඩම්. ඊළඟ නූඩ්ල්ස් අපිට තම්බලා විතරයි කන්න තියෙන්නේ. ඊළඟ තව දෙයක් තමයි පුතේ මේ අර්ධ ලෙස සකස් කරලා ද ආහාරයක් වන මැකරෝනි. නේද? මැකරෝනි කෝඩියල් කොහොමද කියන්නේ? දැන් කෝඩියල් බෝතලයකට පුතේ ඒ බෝතලයකින් අපිට වීදුරු ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා අපිට සීනි සහ වෙනත් පළතුරු වර්ග ටිකක් දාන්න විතරයි තියෙන්නේ නේද? ඒතකොට බීමේ ගෙනල්ලා කඩලා වෙරලා ඒකට දාලා සීනි මිශ්‍ර කරලා තව වතුර ටිකක් දාලා ඒක හදා ගන්න පුළුවන්. එහෙනම් කෝඩියල් ඊළඟ පුතේ විශේෂයෙන්ම සොසේජස් වගේ දේවල් ගෙනල්ලා අපිට බැදලා විතර ගන්න තියෙන්නේ නේද? හරි. එහෙනම් අපි කතා කරන පුතේ අර්ධ ලෙස සකස් කරන ආහාර වර්ග කියන පුතේ බාගට සකස් කරලා තියෙන වෙළඳ පොලේ අපිට ඒක තම්බලා හරි බැදලා හරි කන්න විතරයි තියෙන්නේ ගෙනල්ලා වෙලා. හරි ලියා ගන්න එහෙනම් පපඩම්. හරහා ලියන්න පුතේ පපඩම් කියලා. පපඩම් කොහොමද ලියා ගන්න අනිවාර්යයෙන්ම
අකුරු නිවැරදිව පැහැදිලිව ලියන්න අකුරකට ගාවන්න එපා. පිරිසිදු අකුරු ටික තියෙන්න ඕනේ. පාබඩම් නූඩල්ස් හරි ලියාගන්න පුතේ. ඊළඟට මැකරෝනි 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 කියලා ලියාගන්න හරියට මැකරෝනි. ඊළඟට නූඩල්ස් මැකරෝනි sausages sausages කියලා ලියාගන්න හරියට. ඊළඟට cordial macaroni papadam noodles sausages cordial. මේවා තමයි අපි කතා කරේ අර්ධ ලෙස පිසිලද ආහාර කියලා. අපි ඊළඟ පුතේ හතරවෙනි මාතෘකාවට යන පුතේ සම්පූර්ණ සකස් කළ ලද ආහාර. දැන් අපිට තියෙන පුතේ ඒක කන්ට විතරයි නේ. වෙළඳ පොලේ මිලදී ගත්තම වෙලෙමඩ ඒ තියෙන දාවටනේ හරි පැකට් එක හරි අයින් කරලා කන්න විතරයි තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ අපිට ගන්න බිස්කට්. බිස්කට් පැකට් එක කාලා කන්න විතර තියෙන්නේ. බිස්කට්, බටර්, චීස්, යෝගට්, හකුරු, අයිස්ක්‍රීම්, මුදවපු කිරි, පාන්, බනිස් මේ වගේ දේවල් ගන්න පුළුවන්. එනම් සම්පූර්ණ ලෙස සකස් කරන ආහාර කියන පුතේ අපි වෙළඳ පොලේ මිලදී ගත්තට පස්සේ අපිට ඉක්මනින් මේක දවටන ඉවත් කරලා කන්න විතරයි තියෙන්නේ. මේ අතර පුතේ සම්පූර්ණ ලෙස සකස් කරලා ද ආහාර කියන එකට පුතේ බත්, එළවලු අනම් ඒව ගන්න එපා. රොටි ඒව ගන්න යන්න එපා. රෝල්ස් ගන්න යන්න එපා. මොකද ඒක උයලා ඒක වෙනම සකස් කරන්න ඕන. නේ අපි ඒක හදා ගන්න ඕනේ. නමුත් අපිට පිසුලද ආහාර කියන එකනේ සම්පූර්ණයෙන්ම සකස් කරලා ද ආහාර වලට ප්‍රතිගන්න පුතේ යෝගට් වගේ දේවල්. අපිට පැකට් එක ඉවත් කරලා කන්න විතරයි දෙන්නේ. හරි ලියා ගන්න එහෙනම් යෝගට් biscuit cheese yogurt biscuit cheese ඊළඟට පුතේ butter margarine කියලා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. margarine ice cream මුදවපු කිරි කඩේ වෙළඳ පොලේ තියෙන එක හදලා දීලා අපිට ඒ දාවටන ඉවත් කරලා දාලා කන්න විතර තියෙන අයිස්ක්‍රීම් වගේ තමයි. එහෙනම් මුදවපු කිරි ඊළඟට චොකලට් වගේ දේවල් චොකලට් ටොපි වගේ දේවල් අපිට ඉක්මනින්ම කන්න පුළුවන්. එකනේ දාවටන ඉවත් කරා අපිට කන්න විතරයි තියෙන්නේ. එහෙනම් ලියාගන්න චොකලට් ටොපි උන කමන්න උත්තරේ හරි. හරි. අපි කතා කරේ පුතේ සම්පූර්ණයෙන්ම සකස් කරන ආහාර. එහෙනම් ලියුවා මොනවද ලිව්වේ? අපි ලියුවා පුතේ බිස්කට්, චීස්, බටර්, මුදවපු කිරි, යෝගට්, චොක්ලට්, ටොපි. මේවා දේවල් පුතේ අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම සකස් කරලද ආහාර. හරි. අපි එහෙනම් තවත් මාතෘකාවක් පරිසරයේ පාඩමේ කතා කරමු. අපි ඊළඟ කතා කරන්න යන්නේ පුතේ ආහාරයට ගන්නා මල් වර්ග. දැන් මේක ගොඩක් අය දන්නේ නැතුව සමහර වන්දයක පරිසරයේ පේපරේ ඉරි ගහලා දුන්නා වැරදි. ආහාරයට ගන්නා මල් වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතරින් පුතේ කතුරු මුරුංගා, කෙකෙටිය, වට්ටක්කා, කහට මල්, බිම් මල්, ලුණු මල්. මේ කහට මල් කියන එක සමහරවිට අවබෝධයක් තිබුණේ නැහැ පුතේ. කහට මල් හැදෙන්නේ කහට ගහෙන්. කහට කියලා ගස් වර්ගයක් තියෙනවා. ඒ පොත්ත කපුම නිකන් රතු පාට වගේ ගහේ පොත්ත. ඒකයි කහට කියලා කියන්නේ. එතකොට මේ පොත්තේ ගන්න සාමාන්‍ය ඖෂධ වලටක් ගන්නවා. ඒ මල පුතේ ගෙඩිය වගේ තියෙන්නේ. ඒක පුපුර පුපුර පොඩි මලක් වගේ තියෙන්නේ. ඒක මල් ගෙඩි තමයි තියෙන්නේ. ඒකේ අපිට ගෙනල්ලා වෙලලා ආහාර වශයෙන් ගන්න පුළුවන් තිත්තයි හැබැයි. නමුත් මේකට හොඳට 3-5 දාපුවම ඒ කහට මල් ආහාරයට ගන්න පුළුවන්. නමුත් වෙනද පොලේ මේව විකුණන්න නෑ පුතේ. වෙනනම් මල් වර්ග විකුණන්න තියෙනවා. නමුත් මේ කහට මල් කියන වෙනද පොලේ දකින්න බෑ. සාමාන්‍යයෙන් කැලෑ ප්‍රදේශවල මේ කහට ගස් වගේ දේවල් දකින්න පුළුවන්. හරි. අපි කතා කරේ පුතේ ආහාරයට ගන්නා මල් වර්ග. ලියා ගන්න කතුරු මුරුංගා ඊළඟට වට්ටක්ක මල ආහාරයට ගන්නවා පුතේ. කහ පාට මල වට්ටක්ක මල ආහාරයට ගන්නවා. වට්ටක්කා, කතුරු මුරුංගා, බිම් මල්. මොකද්ද? බිම් මල් ගන්නවා ආහාරයට. බිම් මල් කියන්නේ අපි කතා කරා ශාකමය හෝ ශබ්දමය නොවන ආහාරය. බිම් මල් ඊළඟට
වට්ටක මල්ක කෙකෙටිය මල්. කෙකෙටිය මල් පිපෙන ජලයේ පුතේ. නේද? ජලයේ ආශ්‍රිත හැදෙන ශාකයක් කෙකෙටිය මල්. ඊළඟ වැදගත් මාතෘකාව තමයි ලූණු මල්. මේ ලූණු කියලා කියන්නේ මෙහෙම. ලූණු කියලා කියන්නේ මෙන්න මෙහෙම. මේක පුතේ මුක්තජ ලූ වෙන්න ඕන අනිවාර්යෙන්. මේ සමහර ලූණු කියන්නේ මෙහෙම. මෙහෙම වැරදි. නේද? ලූණු වෙන්න බෑනේ. මේක තමයි හරිය වෙන්නේ. ලූණු මල්. ලූණු මල්. කහට මල්, ලූණු මල්, වට්ටක්ක මල්, කෙකඩිය මල්, කතුරු මුරුංග මල්. හරි. මෙන්න මේ වගේ දේවල් තමයි අපි ආහාරයට ගන්න. එහෙනම් කහට මල් කියන උත්තරේ හරි. හරිනේ? හරි. ඊළඟ අපි කතා කරන උදේ අංක 6 කොළ කැඳ සෑදීමට ගන්නා කොළ වර්ග. මේ පලා වර්ග වෙන්න ඕනේ කොළ වර්ග. ගොඩ කොළ, මුකුණු වැන්න, හාතා වාරිය, ඊළඟ උදේ වැල් පෙනල, කෝවක්කා නේ. ඊළඟට එළබඩු කොළ, ඉරමුසු කොළ මේ වගේ දේවල් වලින් තමයි කොළ කැඳ සෑදීමට ගන්නෙ. මේ කොළ කැඳ සෑදීමට ගන්නෙ මෙන්න මේ කියන කොළ වර්ග ගන්නවා. නේ. දැන් සමහරු එළබඩු කොළ මේ කොළ කැඳ සෑදීමට ගන්නවා කියලා දන්නේ නැහැ. ගන්නවා. කරපිංච තමයි හොඳම පානේ. ගොටු කොළ, එළබඩු කොළ, වැල් පැනල කොළ මේ වගේ දේවල් පුතේ පානය කිරීම සඳහා ඒ කියන්නේ මේ කොළ කැඳ සෑදීමට ගන්නවා. හරි. ලියා ගන්න බලන්න. ගොටු කොළ. ඊළඟ මුගුණු වැන්න. මේ වචනේ හරිය ලියා ගන්න ඕනේ. ගොඩක් අය මේක වරද්දනවා. මුගුණු වැන්න. ඊළඟට කරපිංචා ගොටුකොළ මුකුණු වැන්න. කරපිංචා ගොටුකොළ මුකුණු වැන්න. වැල් පෙනල එළබඩු ඉරමුසු කෝවක්කා නේ. එහෙනම් අපි කතා කරා ගොටකොළ, මුකුණු වැන්න, ඉරමුසු, කරපිංචා, වැල් පෙනල, හාතා වාරිය. විශේෂයෙන්ම හාතා වාරිය. හරිනේ? හරි. එහෙනම් අපි කතා කරේ පුතේ මෙන්න ආහාර වර්ග වලින් අද කතා කරා විශේෂයෙන් ආහාර කල්පනා ගන්නා නවීන ක්‍රමයි. ඊළඟට පිසුලද ආහාර මොනවද? අර්ධ සකස් කර ඇති ආහාර මොනවද? සම්පූර්ණ සකස් කර ඇති ආහාර මොනවද? ඊළඟ ආහාරයට ගන්නා මල් වර්ග, ඊළඟ ආහාර මේ කොළ කැසෑනියට ගන්නා කොළ වර්ග. මෙන්න මේ ටික අපි අද දවසේ කතා කරා වලට. එහෙනම් ඔයාලා මේ ටික ලියුවා. ඊළඟ පුතේ සමහරු මම දැක්ක ගිය සතියේ පරිසරය අර කෙටි වස්තු පේපර් කියලා තිබුණා. එහෙනම් ඔයාලා දැන් සමහර කියලා තිබුණේ නැහැ. එයාලා පුතේ මේ පේපරේ ලියලා ලබන සතියේ දිනයක මන් දිනේ දෙන්නම්. ඒ දිනේට අනිවාර්යෙන් මේ පේපරෙත් ගේන්න ඕනේ. එහෙනම් අදට පරිසරයේ පාඩම නවත්තනවා. අපි එහෙනම් ඊළඟට දෙමළ පාඩමෙන් හමු වෙමු. මෙන්න අද්දිනේදී අපි දෙමළ පාඩම කතා කරන්න යන්නේ ප්‍රශ්න ඇසීම කියන මාතෘකාවේ මීට පෙර වාල් වගේ පාඩමෙන් කොටසක් කරලා තිබුණා. අද මම ඉතිරි කොටස කරන්න පුතේ. එහෙදී මුලින්ම මම ඔයාලගේ පාඩමේ අවශ්‍ය ටික ලියලා ඉවුවා. 8ක් තියෙනවා වාක්‍ය. මේ වාක්‍යයට ඒ තේරුම තමයි මම කියලා දෙන්න යන්නේ. ඉස්සලා වාක්‍යයට හොඳින් අහගන්න. ඇහුවට පස්සේ පුතේ ඊළඟට ඔයාලා කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? මේ වීඩියෝ ඔෆ් කරලා මතකයෙන් උත්තර ලියන්න ඕනේ. එහිදී බලා ගන්න මේ කියන දේ හොඳට අහගන්න කියන එක විශේෂයෙන්ම මේ වාක්‍ය දෙනකොට අවශ්‍ය කරන විරාම ලකුණු හරියට තියන්න ඕනේ. හරි. අපි නම් බලමු පුතේ පළවෙනි වාක්‍යය මොකක්ද කියලා. පළවෙනි වාක්‍යය දෙන්නේ උංගල් අන්නා පෙයර් එන්නේ. උංගල් කියන්නේ ඔයාගේ මේ අන්නා පෙයර් එන්නේ. එන්න කියන ප්‍රශ්නාර්ථයේ ලකුණක් තියෙනවා. එහෙනම් අපි උත්තරේ ලියනකොටත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නාර්ථයේ ලකුණ තිබිය යුතුයි. හරි. එහෙනම් මොකද්ද උත්තරේ එන්නේ? ඔයාගේ අන්න කියන්නේ අයියාගේ නම මොකද්ද?
ඔයාගේ අයියාගේ නම මොකක්ද? කුමක්ද කිව්වත් හරි ගැටලුවක් නෑ. මොකක්ද? ඔයාගේ අයියාගේ නම මොකක්ද? නැත්තම් කුමක්ද කිව්වත් ගැටලුවක් නෑ. හරිනේ? හරි. අපි එන කුමක්ද කියලා ලියමු. ගැටලුවක් කරගන්න තු කුමක්ද කියලා ලියමු නේ. නැත්තම් මේ පටලවා ගන්නවනේ. එහෙනම් ඔයාගේ අයියාගේ නම කුමක්ද? හරි. ප්‍රශ්නාර්ථ ලකුණ අනිවාර්යෙන් දාන්න ඕනේ නැත්නම් සම්පූර්ණ වාක්‍ය වැරදි. එහෙනම් උත්තරය යටියම කියන මොකද්ද? ඔයාගේ අයියාගේ නම කුමක්ද? ඊට පස්සේ කියන මෙන්න මෙහෙම. එනදු අන්නා පෙර. එනදු කියන්නේ මගේ. මගේ අයියාගේ නම. මගේ අයියාගේ නම. නැවතීමේ තිත තියන්න. නැවතීමේ තිත තියන්න. තුන්වෙනි වාක්‍යය යනවා උංගල් අක්කා පෙර එන්න. උංගල් අක්කා පෙර එන්න. ඒ කියන්නේ ඔයාගේ අක්කාගේ නම කුමක්ද? ඔයාගේ අක්කාගේ නම කුමක්ද? අර විදිහටමයි කුමක්ද කියන එකේ ප්‍රශ්නාර්ථ ලකුණ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි ගයන්න ඈත් වෙන්න ඕනේ. ගයන්න ඈත් වෙන්න ඕනේ. ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න. හරි ඊළඟට උත්තර දෙනවා එනදු අක්කා පෙර. මගේ අක්කාගේ නම. එතන ප්‍රශ්නාර්ථයක් එන්නේ නැවතීමේ දිට විතරයි එන්නේ. එනදු අක්කා පෙර. මගේ අක්කාගේ නම. ඊළඟට කියන උදේ පස්වෙනි එක උංගල් තංගේ පෙර එන්න. උංගල් තංගේ පෙර එන්න. ඔයාගේ තංගේ කියන නංගීගේ නම කුමක්ද? ඔයාගේ නංගීගේ නම කුමක්ද? ඔයාගේ නංගීගේ නම කුමක්ද? ප්‍රශ්නාර්ථයේ ලකුණ. එතකොට මෙන්න මෙහෙම උත්තර දෙනවා. එනදු තංගේ පෙර. මගේ නංගීගේ නම. එනදු තංගේ පෙර. මගේ නංගීගේ නම. නැවතීමේ තිත. හත්වෙනි එක ගන්නවා පුතේ. හත්වෙනි එක වෙනවා උංගල් තම්බි පෙර එන්න. උංගල් තම්බි පෙර එන්න. ඒ කියන්නේ පුතේ තම්බි කියන්නේ මල්ලිනේ. එහෙනම් ඔයාගේ මල්ලිගේ නම කුමක්ද? මොකද උත්තරේ එන්නේ ඔයාගේ නංගීගේ මල්ලිගේ නම කුමක්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. උත්තර දෙනවා එනදු තම්බි පෙර. මගේ මල්ලිගේ නම. මගේ මල්ලිගේ නම. නැවතී විදිහට. හරි. තව එකපාරක් කියන්නම් හොඳට අහගන්න. අහගෙන ඉවරලා වාර මේක ඔෆ් මේ රෙකෝඩ් එක මේක වීඩියෝ ඔෆ් කරලා උත්තර ලියන්න ඕනේ. හරි. උංගල් අන්නා පෙර එන්න. ඔයාගේ අයියාගේ නම කුමක්ද? එනදු අන්නා පෙර. මගේ අයියාගේ නම. නැවතීම දිත. තුන්වෙනි එක. උංගල් අක්කා පෙර එන්න. ඔයාගේ අක්කාගේ නම කුමක්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. එනදු අක්කා පෙර. මගේ අක්කාගේ නම. පස්වෙනි එක. උංගල් තංගේ පෙර එන්න. ඔයාගේ නංගීගේ නම කුමක්ද? එනදු තංගේ පෙර. මගේ නංගීගේ නම. හත්වෙනි එක. උංගල් තම්බි පෙර එන්න. ඔයාගේ මල්ලිගේ නම කුමක්ද? එනදු තම්බි පෙර. මගේ මල්ලිගේ නම. උංගල් තම්බි පෙර එන්න. ඔයාගේ මල්ලිගේ නම කුමක්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. එනදු තම්බි පෙර. මගේ මල්ලිගේ නම. නැවතීමේ තිත. හරි. එහෙනම් ඔයාලා පුළුවන් පුතේ මේකටත් අනිවාර්යෙන් අහලා වෙලා උත්තර ලියන්න ඕන. ඒ නිසා හරියට උත්තර ටික ලියන්න ප්‍රශ්නාර්ථයේ ලකුණ දාන්න තියෙන ලකුණ දාන්න. නැත්තම් මම වැරද්ද දානවා. තිත තියන්න තියෙන තැන අනිවාර්යෙන් තිත තියන්න ඕන. ඔය ටික පාඩම් කරගන්න සමහර ප්‍රශ්න පත්‍රයක් දෙන්න පුළුවන් ඕකෙන් මම. හරි. එහෙනම් අදිනේදී කතා කරේ අපි ගණිතය, සිංහල, පරිසරය දෙමළ. පුතේ ඔයාලට ගණන් පේපරයක් දීලා දිනවා. ඒ ගණන් පේපරේ කරන්න ඕනේ දැන්. ඔයාලා ගණිතයේ පාඩම අහුම්කම් දුන්නානේ බැලුවානේ. අන්න ඒ ගණිතයේ පාඩම ඉවරනට පස්සේ දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා අර ගණිතයේ පේපරේ කරන්න ඕනේ. ඒ වගේම පෙරහුරු පරීක්ෂණ 1 කියලා පේපරයක් දීලා දෙනවා. ප්‍රශ්න 40ක් පේපරේ තියෙන්නේ. ඒකේ පුතේ සෑම ප්‍රශ්නයකටම උත්තර තුනක් තියෙනවා. වඩාත් නිවැරදි උත්තරේ දවලා යටින් ඉරක් ගහන්න ඕන.
මෙන්න මේ ටික කරන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙනම් ගණිතයේ සිංහල පරිසරයේ දෙමළ ටික අනිවාර්යෙන් ලියලා තියෙන්නත් ඕනේ. ඒ වගේම පරිසරයේ මේ පිළිදි ගහලා තියෙන්නත් ඕනේ. පෙරවරු පරීක්ෂණයේ 7 පේපරේ කරලා තියෙන්නත් ඕනේ. ඊළඟට පුතේ අනිවාර්යයෙන්ම ගණන් පේපරේ කරලා තියෙන්නත් ඕනේ. මේ ටික ඔක්කොම මේ දවස් දෙක තුනේ ඉවර කරන්න ඕනේ. මම බොහෝ දුරට සඳහා දිනේදී හෝ අඟහරුවා දිනේදී පොට්ටි ගෙනලා බලනවා. එහෙනම් ආදරණීය දූ පුතේ අදට 4 පන්ති පාඩම් ටික නවත්තනවා. නැවත දවසක අපි හමුවමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.